ආයිබෝන් දුවේ පුතේ සිල් දනාටම අපි ආරම්භ කරන්නේ 9 ශ්‍රේණිය විද්‍යා පන්තිය. හරි. එතකොට අද දවසේ අපිට පළවෙනි පාඩම අවසන් කරලා තියෙනවා අපි සුද්ධ ජීවීන්ගේ භාවිත ගැන. අපි යටතේ ගොඩක් දේවල් ඉගෙන ගත්තා. අපි අද පොඩ්ඩක් පළවෙනි පාඩමට අදාළ ගැටලු නැත්නම් ප්‍රශ්න පත්‍ර ටිකක් ඒවයි තියෙන ගැටලු නැත්නම් ඔයාලට ලැබිච්ච ප්‍රශ්න අධ්‍යයනය කරන්න තමයි සූදානම් වෙන්නේ. ඒතකොට අපි හැම පාඩමක්ම අවසානයේ පසුගිය වාර විභාගයේ ප්‍රශ්න පත්‍ර ඒ වගේම පාඩම් වලට අදාළ ඒකක ප්‍රශ්න පත්‍ර වගේ දේවල් සාකච්ඡා කරනවා. එතකොට ඔයාලට මේ පාඩම් ඇතුලේ තියෙන ගැටලු ඒ වගේ දේවල් හඳුනා ගන්න අවස්ථාව ලැබෙනවා. හරි. මම මේ ප්‍රශ්න පත්‍ර ගෲප් එකකටත් ඒවලා තියෙනවා ඔයාලගේ. එතකොට ඒ හරහා ඔයාලට බලන්නත් පුළුවන්. ඒ වගේම අද දවසේ මම හිතන්නේ විදුලිය විසඳීමත් එක්ක සමහර දරුවන්ට සම්බන්ධ වෙන ගැටලු ඇති. ඒ අයට අපි ගෲප් එකකටත් ලබා දීලා තියෙනවා මේ ප්‍රශ්න පත්‍රය. ඒ වගේම වීඩියෝ එකත් ලබා දෙන්න හැකියාවක් තියෙනවා. හරි. එහෙනම් අපි බලමු දැන් පළවෙනි පාඩම සුද්ධ ජීවීන්ගේ භාවිත වැදගත් පාඩමක්. හැම පාඩමක්ම වැදගත්. නමුත් මේ පාඩම විශේෂයි. මේ දවස්වල අපිට රටේ නැත්නම් ලෝකේ තියෙන තත්ත්වයක් එක්ක අපිට ගොඩක් කතා බහ කරන මාතෘකාවක් වෙලා තියෙනවා සුද්ධ ජීවීන් ගැන. ඒ වගේම සුද්ධ ජීව විද්‍යාව නැත්නම් මයික්‍රෝබයොලොජි කියන ශාස්ත්‍රය ලෝකේ ගොඩක්ම පර්යේෂණ කරන ඒ වගේ ශාස්ත්‍රයක්. ඔයාලටත් විද්‍යාව විෂයෙන් ඉදිරියට ගියොත් ඒ වගේ ශාස්ත්‍රයක් තුල නැත්නම් මයික්‍රෝබයොලොජි වගේ සුද්ධ ජීව විද්‍යාව වගේ ශාස්ත්‍රය තුල පර්යේෂණ වගේ දේවල් වලට සහභාගී වෙන්න එන්නත් නිර්මාණය කරන්න ඒ වගේ දේවල් වලට අවස්ථාව ලැබෙනවා. ඉතින් මේ පාඩම ඒ නිසා අපිට ගොඩක්ම අධ්‍යයනය කරන එක හරියට ඉගෙන ගන්න එක වැදගත් වෙනවා. හරි. එහෙනම් අපි අද දවසේ මේ පාඩමේ අපිට තියෙන ගැටලු ටිකක් නැත්නම් මේ පාඩමට අදාළ ප්‍රශ්න ටිකක් තමයි සාකච්ඡා කරන්න යන්නේ. ඔයාලට පිළිතුරු ලියන්නත් පුළුවන් මේ අවස්ථාවේදී. මම ලියන්න අවස්ථාව දෙන්නේ නැහැ. ඔයාලට අවශ්‍ය නම් කොලයක් අරගෙන උත්තර ලියා ගන්න. මම ඔයාලත් එක්ක මේ පාඩම සාකච්ඡා කරනවා. ඒ කියන්නේ ප්‍රශ්න ටික සාකච්ඡා කරනවා. හරි. ඔයාලට ස්ක්‍රීන් එකේ පේන ඇති මම තවදුරටත් මේක ටිකක් විශාල කරලා පෙන්නන්නම්. හරි. මේ ප්‍රශ්න පත්‍රය. එතකොට මේකේ තියෙනවා පළවෙනි පාඩමයි දෙවෙනි පාඩමයි දෙකටම අදාළ ප්‍රශ්න තියෙනවා. අපි බලමු දැන් පළවෙනි පාඩමට අදාළ ප්‍රශ්න කිහිපයක් ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න. ඒ යටතේ පළවෙනි ප්‍රශ්නේ තියෙනවා දිලීර කාණ්ඩයට අයත් වන්නේ. දැන් ඔයාලට පිළිතුරු කියන්නත් පුළුවන් අපේ 6 7 8 පන්තිවල දරුවෝ නම් උත්තර ඇහුවට පස්සේ කියනවා. දැන් ඔයාලට උත්තර කියන්න පුළුවන් නැත්නම් එහෙම බැන්න chat එකට එවන්නත් පුළුවන්. අපි බලමු කොහොමද ඔයාලගේ පාඩමට අදාළ දැනුම වගේ දේවල් පරීක්ෂා කරන්න. එතකොට දැන් මම හිතන්නේ අවබෝධයක් ඇති යම් දුරකට. හරි. එහෙනම් පළවෙනි පාඩමේ මේ ප්‍රශ්න පත්‍රයේදී පළවෙනි ප්‍රශ්නය තමයි දිලීර කාණ්ඩයට අයත් වන්නේ. උත්තර හතරක් තියෙනවා. ඊස්ට්, ඇමීබා, පැරමීසියම් සහ එව්ග්ලිනා. දිලීර කියලා කියන්නේ සුද්ධ ජීවි කාණ්ඩයක්. දිලීර කාණ්ඩය අපි දන්නවා පරිසරයේ ගොඩක්ම දකින්න ලැබෙන කාණ්ඩයක්. ඒක සෛලික සහ බහුසෛලික කියන ආකාර දෙකම ඉන්නවා. එතකොට මෙතනින් දිලීර කාණ්ඩයට අයිති වෙන්නේ කවුද කියලා තමයි අහන්නේ. ඔයාලා ළඟ කොලයක් තියෙනවා නම් කොලයක් පෑනක් ළඟ තියාගෙන ඔයාලා මේ උත්තරේ සටහන් කරගන්න. පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ මෙන්න මේක කියලා. ඒ වගේම උත්තරේ සටහන් කරගෙන ඉන්න එපා. උත්තරේ එවන්න නැත්නම් උත්තරේ කියන්න. හරි. මම හිතන්නේ උත්තරේ එවලා තියෙනවා දරුවෝ ගොඩක්. අපි බලමු. ඔව්. හරි. ඔව්. එතකොට දිලීර කාණ්ඩයට අයිති වෙන්නේ කවුද? ඔව් පිළිතුර එවලා තියෙනවා නිවැරදි පිළිතුර. ඊස්ට් තමයි අයිති වෙන්නේ නේ. ඊස්ට් කියන කෙනා අයිති වෙනවා. ඇමීබා අයිති වෙන්නේ කාටද පුතේ? ඇමීබා කාණ්ඩය අයිති වෙන්නේ මොන කාණ්ඩයටද? ඇමීබලා. ඔව්. ඇමීබා අයිති වෙන්නේ ප්‍රොටසෝවා කියන කාණ්ඩයටනේ. ප්‍රොටසෝවා. ඊළඟට පැරමීසියම්, එව්ග්ලිනා. ඔව්. පැරමීසියම්ලා, එව්ග්ලිනාලා, ක්ලැමිඩමොනාස් කියන කාණ්ඩයක් ඉන්නවනේ. එතකොට මේ ඊස්ට් කියන කාණ්ඩය අයිති වෙන දිලීර වලට. ළඟට බැක්ටීරියා, වෛරස්, ළඟට ප්‍රොටසෝවා, ඇල්ගී ඔය වගේ කාණ්ඩ ගොඩක් ඉන්නවා. කාණ්ඩ ප්‍රධාන වශයෙන් අපි 4ක් ගැන කතා කරනවා. වෛරස් කියන කාණ්ඩය ජීවි සහ අජීවි ලක්ෂණ දෙකම පෙන්වනවා. ඒ නිසා යා විද්‍යාඥයෝ සුද්ධ ජීවි කාණ්ඩයක් නැත්නම් සුද්ධ ජීවියෙක් විදිහට කෙලින්ම හඳුන්වන්නේ නැහැ. නමුත් එයත් අපි සුද්ධ ජීවි නැත්නම් ඇසට නොපෙනෙන ජීවි කාණ්ඩයක් විදිහට හඳුනා ගන්නවා. හරි. එතකොට පිළිතුර විදිහට අපිට ලැබෙන්නේ ඊස්ට් කියන එක පළවෙනි ප්‍රශ්නයට
අංක 1 තමයි උත්තරේට එන්නේ. හරි. ඊළඟට දෙවැනි ප්‍රශ්නය මේක නම් 8 ශ්‍රේණියේ පාඩමෙත් ඉගෙන ගත්තනේ. 8 ශ්‍රේණිය පළවෙනි පාඩම තිබුණ විද්‍යාව සුද්ධ ජීවීන්ගේ වැදගත්කම. රාණිල කුලයේ ශාකවල මූල ගැටිතිවලදී වායුගෝලීය නයිට්‍රජන් තිර කිරීම සිදු කරනු ලබන සුද්ධ ජීවී කාණ්ඩය වන්නේ. බලන්න උත්තරේ වන්න. රාණිල කුලයේ ශාක උදාහරණ විදියට මෑ බෝංචි දබල වගේ ශාක තව අයිති වෙනවා මේ වායුගෝලීය නයිට්‍රජන් තිර කිරීම යටතට අයිති වෙන ශාක වර්ග කීපයක් තියෙනවා. රාණිල කුලයේ ශාක විදියට මෑ බෝංචි දබල වගේ ශාකවල මේ මූල ගැටිතිවල ඒ කියන්නේ මුල්වල පිහිටනවා විශාල වෙච්ච යම් යම් ගැටිති වගේ තැන්. ඒ වගේ තැන්වල පොඩි වැඩක් වෙනවා. ලස්සන වැඩක් වෙනවා. හරි. ඔව්. පිළිතුර ඒවල තියෙනවා හොඳයි. උත්තරේ නිවැරදිව ඒවල තියෙනවා පුතේ. එහෙනම් අපි බලමු මොකද්ද මේ කාර්යය කියලා. ඔයාලා මේ 8 ශ්‍රේණියේදීත් ඉගෙන ගත්ත මේක. නයිට්‍රජන් තිර කිරීම. අපි දන්නවා සාමාන්‍යයෙන් පරිසරයේ තියෙන ගස් වැල් වලට පුතේ නයිට්‍රජන් ඕන. නයිට්‍රජන් ඕන. වායුගෝලයේ නයිට්‍රජන් ප්‍රතිශතය ඔයාලට මතකද කොච්චර තියෙද කියලා? වායුගෝලයේ වැඩිම වශයෙන්ම තියෙන වායුව මොකද්ද? මේ අපි ඉන්න පරිසරයට ඉහළින් තියෙන වායුගෝලයක්. ඒ වායුගෝලයේ ප්‍රතිශතයක් විදිහට ගත්තම වැඩිපුරම තියෙන වායුව මොකද්ද? ප්‍රතිශතයක් විදිහට ගත්තම වැඩිපුරම දකින්න පුළුවන් වෙන වායුව තමයි 78ක් විතර තියෙනවා නයිට්‍රජන් වායුව. නයිට්‍රජන් වායුගෝලයේ වායුන්ගේ ප්‍රතිශතයක් විදිහට ගත්තම 78ක් විතර නයිට්‍රජන් වායුව අඩංගු වෙනවා. ඔව් නයිට්‍රජන් වායුව අඩංගු වෙනවා. මේ නයිට්‍රජන් 78ක් තිබුණාට ශාක වලට ගන්න හැකියාව නැහැ. ශාක වලට කෙලින්ම වායුගෝලයේ තියෙන නයිට්‍රජන් ලබා ගන්න හැකියාවක් නැහැ. ඒ නිසා හරි අපූර්ව වැඩක් වෙනවා රනිල කුලයේ ශාකවල. රනිල කුලයේ ශාකවල ඉන්නවා මූල ගැටිතිවල රයිසෝබෝමියම් කියන බැක්ටීරියාවක්. රයිසෝබෝමියම් කියන බැක්ටීරියාවක් ජීවත් වෙන මූල ගැටිතිවල. අපි යාට කියන නම රයිසෝබෝමියම්. රයිසෝබෝමියම් කියන බැක්ටීරියාව තමයි ජීවත් වෙන්නේ. හරි. මේ බැක්ටීරියාව හරි අපූර්ව වැඩක් කරනවා. ඒ වැඩේ තමයි මූල ගැටිති කියන විශේෂය තුල ඉන්නේ. රාණිල කුලයේ ශාකවල තියෙන මුල් වල තියෙන පොඩි ගැටිති වගේ විශේෂයක්. ඒවට අපි කියන මූල ගැටිති කියලා. මේ රයිසෝබෝමියම් කියන බැක්ටීරියාව වායුගෝලයේ තියෙන නයිට්‍රජන් ටික ශාකයේ මුල් වලට ලබා ගන්න උදව් කරනවා. ඒ කියන්නේ වායුගෝලයේ තියෙන නයිට්‍රජන් ටික අරගෙන පසේ දිය කරනවා වගේ ක්‍රියාවලියක් කරනවා. පසට ලබා ගන්න නැත්නම් මුල් වලට ලබා ගන්න පුළුවන් ආකාරයට සකස් කරනවා. රයිසෝබෝමියම් කියන බැක්ටීරියා විශේෂය. මේ නිසා රනිල කුලයේ ශාක වලට නයිට්‍රජන් අවශ්‍යතාවය සපුර ගන්න හැකියාව ලැබෙනවා. ඒ ක්‍රියාවලට අපි කියනවා නයිට්‍රජන් තිර කිරීම කියලා. නයිට්‍රජන් තිර කිරීම. ඒ නිසා රයිසෝබෝමියම් කියන බැක්ටීරියාවට ඉන්න තැනයි කන්නයි ලැබෙනවා. ඒ කියන්නේ ආහාර ලැබෙනවා, පෝෂණය ලැබෙනවා, වාසස්ථාන ලබා දෙනවා ශාකයේ විසින්. රාණිල කුලයේ ශාක විසින් රයිසෝබෝමියම් බැක්ටීරියාවට පෝෂක නැත්නම් පෝෂණය සහ වාසස්ථාන ලබා දෙනවා. අපි කියන ඉන්න තැනයි කන්නයි දෙනවා. ඔව් ඉන්න තැනයි කන්නයි දෙනවා බැක්ටීරියාවට. බැක්ටීරියාව නිකන් ඉන්නේ නැහැ, නිකන් කකා ඉන්නේ නැහැ. ඉන්න තැන දෙනවා, කන්න දෙනවා. එයා මොකද්ද කරන්නේ? වායුගෝලයේ තියෙන නයිට්‍රජන් ටික ශාකයට ගන්න උදව් කරනවා. මේ නිසා ශාකයට නයිට්‍රජන් අවශ්‍යතාව සම්පූර්ණ වෙනවා. මේ ක්‍රියාවලට අපි කියනවා අන්‍යෝන්‍ය සහජීවනය කියලා. අන්‍යෝන්‍ය සහජීවනය. ඒ කියන්නේ දෙන්නට උදව් කරගෙන ජීවත් වෙනවා. දෙන්නගේම අවශ්‍යතාව සම්පූර්ණ වෙනවා. අපි මේකට කියනවා අන්‍යෝන්‍ය සහජීවනය. ඒ වගේම නයිට්‍රජන් තිරකාරක බැක්ටීරියා කියලා කියනවා මේ රයිසෝබෝමියම් බැක්ටීරියාව. මේ ක්‍රියාවලියට අපි කියන නම තමයි නයිට්‍රජන් තිර කිරීම. රනිල කුලයේ ශාකවල මේක දකින්න පුළුවන් වෙනවා. ඔයාලා නිදිකුඹ වගේ පැලයක් ගලවලා බැලුවොත් නිදිකුඹ පැලෑටියේ
මේ මූල ගැටි කියන ව්‍යුහය පැහැදිලිව දකින්න පුළුවන් වෙනවා. මූල ගැටි තියෙනවා. දැන් නිදිකුඹ ශාකවලත් මේ රයිසෝබෝමියම් බැක්ටීරියාව ජීවත් වෙනවා. හරි. එහෙනම් බැක්ටීරියා තමයි මේ ක්‍රියාවලිය කරන්න උදව් වෙන්නේ. බැක්ටීරියා. පිළිතුර එන්නේ බැක්ටීරියා. හරි. මේ ක්‍රියාවලට අපි කියනවා නයිට්‍රජන් තිර කිරීමේ ක්‍රියාවලිය. නයිට්‍රජන් තිර කිරීමේ ක්‍රියාවලිය කියලා කියනවා. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නය කාබනික ද්‍රව්‍ය වියෝජනය සිදු කරන්නේ. කාබනික ද්‍රව්‍ය කියන්නේ පුතේ උදාහරණයක් විදිහට අපි කෝ ජීව වායුව හදන්න. ජීව වායුව කියලා අපි හදන්නේ කාබනික ද්‍රව්‍ය වියෝජනය කළා. මොනවද? ගොම වගේ දේවල් නේ, සතුන්ගේ ගොම වගේ දේවල්. ඊට පස්සේ ඔය ආහාර අවශේෂ කොටස්, ඒ වගේම කාබනික ද්‍රව්‍ය විදිහට ගන්න පුළුවන් ඔය පොහොර හදන්නනේ, කොම්පෝස්ට් පොහොර වගේ දේවල් වලට කොළ රොඩු දි รา පත් කරනවා. ඒ වගේ ගොඩක් දේවල් අපි කාබනික ද්‍රව්‍ය යෝජනය කියලා කියනවා. දැන් මේ සඳහා උදව් වෙන්නේ කවුද? පිළිතුර එවන්න බලන්න. මේ කාණ්ඩ හතරක් තියෙනවා. දිලීර හා වෛරස, දිලීර හා බැක්ටීරියා, ඇල්ගී සහ වෛරස, ප්‍රොටෝසෝවා සහ වෛරස. ඔව් පිළිතුර එවලා තියෙනවා. මෙතෙන්දී පිළිතුර වලට පැහැදිලිව හොයාගන්න එකක් තියෙනවා. ඒ තමයි බැක්ටීරියා කියන්නේ කාබනික ද්‍රව්‍ය යෝජනය කරන උදව් කරන කෙනෙක්. නම් බැක්ටීරියා උත්තරයට ඉන්න නැත්නම් බැක්ටීරියා අඩංගු වෙන පිළිතුරු එකයි තියෙන්නේ. පළවෙනි එක විතරයි. නම් දිලීර සහ බැක්ටීරියා කියලා ඔයාලට පිළිතුර පහසුවෙන් හොයාගන්න පුළුවන්. දිලීර සහ බැක්ටීරියා තමයි කාබනික ද්‍රව්‍ය වියෝජනය කරන්න උදව් වෙන්නේ. ඒ නිසා බැක්ටීරියා කියන්නේ අපිට රෝග හැදුවට ලෙඩ වර්ග නිර්මාණය කරාට පරිසරයට ඉතාමත් වැදගත් සුද්ධජීවියෙක් තමයි බැක්ටීරියා. බැක්ටීරියාත් ඉන්නවා අපිට සහජීවී බැක්ටීරියා කියලා තියෙනවා. ඒ වගේම රෝගකාරක බැක්ටීරියාත් ඉන්නවා. සහජීවී බැක්ටීරියා කියලා කියන්නේ අපිට උදව් කරන අය. දැන් උදාහරණයක් විදියට අපි සාමාන්‍යයෙන් බෙහෙත් වර්ග ඖෂධ වර්ග ගන්නවනේ නේ ලෙඩක් හැදුනම. එතෙන්දී අපි ගන්නවා ඇන්ටිබයොටික් නැත්නම් ප්‍රතිජීවක ඖෂධ ගන්නවා. ප්‍රතිජීවක ඖෂධ වලින් කරන්නේ දිලීර සහ බැක්ටීරියා වලට එරෙහිව ක්‍රියා කරන එක. අපේ රෝගය හදලා තියෙන බැක්ටීරියාවක් නම් අන්න ප්‍රතිජීවක ඖෂධ වලට පුළුවන් බැක්ටීරියා විනාශ කරන්න. ඒ නිසා අපි ඖෂධ වර්ග ගනිද්දී සමහර ඖෂධ නිසා වෙන්න පුළුවන් හානිය තමයි සහජීවී බැක්ටීරියාත් විනාශ වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපිට හිතවත් අපිට උදව් කරන බැක්ටීරියාත් විනාශ වෙලා යන්න පුළුවන්. ඒ නිසා අපි බෙහෙත් වර්ග ඖෂධ වර්ග ගනිද්දී අපි අන්න වෛද්‍යවරයෙක්ගේ අනුමැතියක් ඇතුව ඒ වගේ ගන්න ඕන. දැන් උදාහරණයක් විදියට කොරෝනා වෛරසයට එරෙහිව අපි ඇන්ටිබයොටික් නැත්නම් ප්‍රතිජීවක ඖෂධ ගන්නවා නම් ඒක අපි අපිටම කරගන්න වැරැද්දක්. හේතුව ප්‍රතිජීවක ඖෂධ වලට හැකියාවක් නැහැ වෛරස් වලට එරෙහිව ක්‍රියා කරන්න. උදාහරණයක් විදියට ඇමොක්සලින්, පෙනිසිලින් ඔය විදියට ප්‍රතිජීවක ඖෂධ තියෙනවනේ නේ, ඇන්ටිබයොටික් කියලා අපි ගන්න. ඒවා අපි ඖෂධ විදියට ගත්තොත් මේ කොරෝනා වෛරසයට එරෙහිව අපිට වෙන්න පුළුවන් හානිය තමයි අපේ ශරීරයේ ඉන්න සහජීවී බැක්ටීරියා අපිට හිතවත් නැත්නම් අපිට උදව් කරන අපිට වාසිදායක බැක්ටීරියා විනාශ වෙලා යන්න පුළුවන්. ඒ නිසා තව රෝගයක් ඇති වෙන්නත් පුළුවන්. එක රෝගයක් විනාශ කරන්න නැත්නම් නැති කරන්න බෙහෙත් බීලා තව රෝගයක් ඇති කරගන්න අවස්ථා තමයි නිර්මාණය වෙන්නේ නේ. ඒ නිසා අපි අර ඒ වගේ අවස්ථාවලදී අනිවාර්යෙන් දැනුවත් වෙලා ඒ වගේ ඖෂධ ලබා ගැනීම තමයි වැදගත් වෙන්නේ. හරි. ඊළඟ එකේ අහනවා හතරවෙනි ප්‍රශ්නය මියගිය සුද්ධජීවීන්. දැන් අපි එන්නත් ගැන කතා කරානේ. එන්නත්. දැන් මේ දවස්වල බහුලව කතා කරන වචනේ තමයි එන්නත්. නැත්නම් වැක්සීන් කියලා අපි කියනවා. එතකොට කොරෝනා වෛරසය ලංකාවේ 2020 මාර්තු වගේ වෙනකොට පැතිරෙන්න ගත්තනේ. දැන් අවුරුදු දෙකක් විතර කාලයක් වෙනවා. දැන් මේ 2022 මාර්තු. එතකොට අපි අවුරුදු දෙකක් විතර මේ රෝගයෙන් පීඩා වින්දා. එතකොට මුල් කාලය තුල ගොඩක් රෝගීන් මිය ගියානේ. ඒ වගේම ගොඩක් අයට රෝගය වැළඳුණා. මිය යන ප්‍රතිශතය ගොඩක් වැඩි වුණා මේ කාලයත් එක්ක. හැබැයි ලෝකයේ ගත්තම ටික ටික මේක පාලනය වුණා. පාලනය වෙන්න හේතුව තමයි ප්‍රධාන වශයෙන් එන්නත්කරණයනේ. එන්නත්කරණය කියලා කියන්නේ මොකද්ද? අපේ ශරීරයේ තියෙන ප්‍රතිශක්තියක්. හැම පුද්ගලයෙක්ගේම ශරීරයේ ප්‍රතිශක්තියක් තියෙන. ඒක අඩු වැඩි වෙන්න පුළුවන් පුද්ගලයාගේ වයසත් එක්ක, එයාට තියෙන රෝගත් එක්ක ප්‍රතිශක්තිය කියන එක ප්‍රතිශක්තිකරණය වෙනස් වෙන්න පුළුවන්.
ඒ නිසා අපි ගොඩක් වෙලාවට වයස වැඩි අයට 60න් වැඩි අයට මුලින්ම එන්නත්කරණය කරන්න ඕන කියලා සමාජයේ කතා බහක් ඇති වුණ නැත්තම් සම්මතයක් ගොඩ නැගුණානේ. ඒ සම්මතයට අනුව තමයි ගොඩක් අය එන්නත්කරණය වුණේ. එහෙම නැති අවස්ථාවක් තිබුණා. එතකොට ඒ වගේම කුඩා දරුවන්ට ඊපස්සේ ගැබිණි මාතාවන්ට ඔය වගේ පිරිස් වලට ප්‍රතිශක්තිකරණය කියන එක ටිකක් අඩුයි. හේතුව තමයි ඒගොල්ලන්ගේ ශරීරයේ හැඩගැස්මනේ. කාලයක් යනකොට ශරීරයේ තුන ක්‍රියාකාරීත්වය වෙනස් වෙනකොට ප්‍රතිශක්තිය අඩු වැඩි වෙනවා. ප්‍රතිශක්තිය කියන්නේ උදාහරණයක් විදිහට රටක ඉන්න හමුදාවක් නැත්නම් ආරක්ෂක අංශය වගේ. රටට කවුරු හරි බලහත්කාරයෙන් ඇතුල් වෙනවා නම් රටට එරෙහිව යුද වදිනවා නම් අන්න රටේ ඉන්න හමුදාව ආරක්ෂක අංශය කරන්නේ ඒගොල්ලන්ට එරෙහිව ප්‍රතිප්‍රහාර එල්ල කරනවානේ. ඒකට අපේ ශරීරයේ තියෙන ප්‍රතිශක්තිකරණ පද්ධතියක්. ඒගොල්ලෝ මොකද කරන්නේ? අපිට ශරීරයට ඇතුල් වෙන ආගන්තුක ද්‍රව්‍ය බැක්ටීරියා වෛරස් ඒගොල්ලන්ට එරෙහිව සටන් කරනවා. ඒ සඳහා අපේ ශරීරයේ තියෙන ප්‍රතිදේහ අපි කියන ඇන්ටිබොඩි කියලා. දැන් මේ හැදෙන කොරෝනා වෛරසයට එරෙහිව අපේ ප්‍රතිශක්තිකරණයට අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට හැකියාවක් නැහැ. නැත්නම් අපේ හැකියාව ටිකක් මදි. අපේ ශරීර ප්‍රතිදේහ නිර්මාණය වෙලා නැහැ මේ වෛරසයට එරෙහිව ක්‍රියා කරන්න. ඒ නිසා අපිට සිද්ධ වෙනවා පිටින් ගන්න වෙනවා. පිටින් වෙන හමුදාවක් කරගන්න වෙනවා. නැත්නම් පිටින් ආයුධ ගන්න වෙනවා. දැන් රටවල්වත් ඔය යුද්ධ වගේ දේවල් ඇති වෙදී වෙනත් රටවල් වලින් ආයුධ හමුදාව සම්බන්ධ වෙන අවස්ථා තියෙනවානේ. දැන් පහුගිය දවස්වල රුසියාව සහ යුක්‍රේනය අතර ගැටුමක් ඇති වුණානේ. දැන් නම් ටිකක් වාසනාවට ඒක සමතේකටපත් වෙලා තියෙන නැත්නම් තුන්වෙනි ලෝක යුද්ධයක් ඇති වෙයි කියලා ලෝකේ ලොකු කතා බහක් ඇති වුණා. ඒ නිසා මේ නැවත ඒ වගේ තත්ත්වයක් ඇති නොවන තත්ත්වයට ලෝකයේපත් වෙනවා නම් ගොඩක් හොඳයි. දැන් ඒක සමතේකටපත් වෙලා තියෙන ගොඩක් වෙලාවටනේ. ජීවිත විනාශ වුණා, දේපල විනාශ වුණා මිනිස්සුන්ගේ. දැන් ඒ වගේ තමයි අපේ ශරීරයේ තියෙන ප්‍රතිශක්තිය මදි නම් අපිට සිද්ධ වෙනවා පිටින් ප්‍රතිශක්තිකරණයක් ඇති කරගන්න. ඒකට තමයි එන්නත්කරණය කරන්නේ. වැක්සින් එකක් අපි විදින්නේ නේ. එන්නතක් විතර පස්සේ අපේ ශරීරයේ එන්නත හරහා එන ගොඩක් වෙලාවට එන්නතක් කියලා විදින්නේ මියගිය හෝ අඩපණ කරපු හරි නැත්නම් විෂ හරණය කරපු හරි සුද්ධ ජීවියෙක්. මියගිය සුද්ධ ජීවියෙක් වෙන්න පුළුවන්. අඩපණ කරපු කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම විෂ හරණය කරපු සුද්ධ ජීවියෙක් වෙන්න පුළුවන්. එයාව අපේ ශරීරයට ඇතුල් කරාට පස්සේ අපේ ශරීරය හිතන්නේ මෙයා ආගන්තුක සුද්ධ ජීවි කාණ්ඩයක්. මෙයා අපිට හානි කරන්න ආවා කියලා. ඒ නිසා එයාට එරෙහිව අපේ ශරීරය තුළ ප්‍රතිදේහ හදනවා. ප්‍රතිදේහ ගොඩනගනවා. ඒ ප්‍රතිදේහ නිසා අපිට පුළුවන් අර වෛරස් වගේ රෝග වලින් ආරක්ෂා වෙන්න. නා වැක්සින් එකකින් කරන කාර්යය තමයි අපේ ශරීරයේ ප්‍රතිදේහ නිර්මාණය කරනවා. අපිට පළවෙනි එන්නත දෙවෙනි එන්නත දැන් තුන්වෙනි එන්නත නේ බූස්ටර් මාත්‍රාවක් කියලා විදගෙන ගියානේ. පළවෙනි එකෙන් ප්‍රතිදේහ නිර්මාණය වුණාට ඒක සාර්ථකුන්නේ නැහැ. ඊළඟට දෙවෙනි මාත්‍රාවක් විදින්න වුණා. ඒකෙන් පළවෙනි එකට වඩා ටිකක් වැඩි ප්‍රතිදේහ ප්‍රමාණයක් නිර්මාණය වුණා. නමුත් ඒ ප්‍රතිදේහ අර අලුතෙන් ආපු වෛරස් ප්‍රභේද වලට එරෙහිව ක්‍රියා කරන්න හැකියාව අඩු වෙලා ගියා. ඒ නිසා අපිට තුන්වෙනි මාත්‍රාවක් විදින්න වුණානේ. ඔය විදිහට අපි දන්නේ ඊළඟට හතරවෙනි මාත්‍රාවකුත් එයිද කියලා අපිට හිතා ගන්න බෑ. මොකද වෛරස් කියලා කියන්නේ ව්‍යුහය වෙනස් කර ගන්නවා. එයාගේ ප්‍රෝටීන සැකැස්ම නිතරම වෙනස් කර ගන්නවා. ඒ නිසා විකෘති ප්‍රභේද අලුත් ප්‍රභේද නිර්මාණය වෙලා එයා අලුත් විදියට එනවා. ඒ නිසා මේ වෛරස් වලින් හැදෙන රෝග වලට 100% ප්‍රතිකාරයක් නැහැ. ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරගන්න එක තමයි තියෙන ප්‍රතිකාරය. ඒ සඳහා තමයි විවිධ දේවල් නේ ආහාර වර්ග ආහාර රටාව ඒ වගේ දේවල් අපි වෙනස් කරගන්න ඕන අපේ ප්‍රතිශක්තිය වර්ධනය කරගන්න. හරි. එහෙනම් මෙතන අහන ප්‍රශ්නය තමයි මියගිය සුදු ජීවීන් එන්නත් ලෙස භාවිතා වන රෝගයක්. පිළිතුර එවන්න බලන්න පුතේ. මියගිය සුදු ජීවීන් එන්නත් ලෙස භාවිතා වන රෝගයක් අපෙන් අහනවා. ඔව්. පිළිතුර තමයි කොලරාව, පෝලියෝ, ක්ෂය රෝගය, සරම්ප. හරි. ඔව් පිළිතුරක් කියලා තියෙනවා නේ. ඔව්. කොලරාව කියන රෝගය. කොලරාව කියන රෝගය ඔව්. එතකොට මියගිය සුද්ධ ජීවීන් එන්නත් ලෙස භාවිතා වන රෝගයක් තමයි කොලරාව කියලා කියන්නේ. නා උත්තරේ
අංක 1. අංක 1 තමයි පිළිතුර එන්නේ. හරි. ඊළඟට පස්වෙනි එක පරිසර දූෂක පරිසරයට හානි කරන බැරලෝහ වගේ දේවල් පරිසර දූෂක කැඩ්මියම් මර්කරි හෙවත් රසදිය ළඟට ඊයම් බැරලෝහනේ පරිසරය දූෂණය කරනවා ජලයට එකතු වුණොත් ජලයට විශාල හානියක් කරනවා ඒ නිසා අපි කියන දුරකථන බැටරි වගේ දේවල් කිසි ලෙසක භාවිතයෙන් පස්සේ පරිසරයට නිදහස් කරන්න එපා ඒක ලොකු අපරාධයක් ඒ නිසා අපේ ජල සම්පත විනාශ වෙන්න පුළුවන් ඒ වගේම අපි භාවිතා කරන රසායනික පොහොර වර්ග වගේ දේවල් නිසා ඒ වගේම කෘමිනාශක වල්නාශක වගේ දේවල් නිසා පරිසරයට ආසනික් කැඩ්මියම් ඊයම් වගේ දේවල් එකතු වෙන්න පුළුවන් ඒවා බැරලෝහ අපේ ශරීරගත වුණොත් ශරීරයට කෙටි කාලින වගේම දිගු කාලින හානි ඇති කරන්න පුළුවන් ඒ වගේම ඔය මම ගිය සතියේත් මම ඉතින් මතක් කරා පත්තරවල තියෙනනේ පත්තරවල තියෙන මුද්‍රණය කරපු අකුරු ඒවා ඊයම් තීන්ත ලෙස යොදාගෙන තියෙන ඊයම් ඒ නිසා පත්තරවල තියෙන අකුරු සහිත පත්තර කෑම උතන්න යොදා ගන්න එපා කියලා නීතියක් තියෙනවානේ. ඔයාලා අහලා ඇති නැත්නම් කඩවල වලට ගිහිලා ආහාරයක් මොනවා හරි දෙයක් ගත්තොත් ඒක ඔතල දෙන්නේ මුද්‍රණය කරපු කඩදාසියක නම් අකුරු තියෙන කඩදාසියක නම් ඔයාලට අයිතියක් තියෙනවා මේක මෙහෙම දෙන්න එපා කියලා ඉල්ලන්න. හේතුව තමයි ලංකාවේ දැන් මේ නීතිය සම්මත වෙලා තියෙනවා. අකුරු සහිත මුද්‍රණය කරපු පත්‍රවල කෑම වර්ග උතර දෙන්න තහනම් හේතුව ඒ කෑම වර්ග දිය වෙන්න පුළුවන් අර බොඳ අකුරු බොඳ වෙන්න පුළුවන් එතකොට අකුරු වල තියෙන තීන්ත කෑම සමග මුසු වෙන්න පුළුවන් එතකොට වෙන හානිය තමයි අපි ශරීරයේ ආහාරයට ගනිද්දී අර ඊයම් වගේ බැරලෝහ අපේ ශරීරයට ගත වුණොත් අපිට වකුගඩු රෝග වගේ දේවල් නිර්මාණය වෙන්න පුළුවන් හැකියාව තියෙනවා හරි එහෙනම් පිළිතුර වෙන්නේ මෙතන පුතේ පරිසර දූෂක ඉවත් කිරීම සඳහා සුදුරිජීවීන් යොදාගෙන තාක්ෂණය තමයි අපි කියනවා ජෛව ප්‍රතිකර්මණය කියන තාක්ෂණය තමයි අපි භාවිතා කරන්නේ නම් පිළිතුර අංක 1 හරි ජෛව විවිධත්වය කියලා කියන්නේ පරිසරයේ තියෙන ශාක සතුන්ගේ විවිධත්වය ජෛව ශීරණය කියන්නේ මොකද්ද පුතේ ජෛව හායනය ඔව් මේ වචන ගැන දැන් අවබෝධයක් තියෙන්න ඕනේ ජෛව ශීරණය කියන වචනය ජෛව හායනය ඔව් එතකොට ජෛව ප්‍රතිකර්මණය කියලා කියන්නේ පරිසර දූෂක ඉවත් කිරීම. එතකොට බැරලෝහ වගේ දේවල් ඉවත් කරන එක මොකද්ද කියන්නේ? ඔව්. හරි. එතකොට ඒ ගැනත් අවබෝධයක් තියාගෙන අපේ සටහනේ විපාඩමේ සාකච්ඡා කරානේ. හරි. එතකොට මේ වචන ටික වැදගත් වෙනවා. ජෛව ශීරණය, ජෛව ප්‍රතිකර්මණය, ජෛව හායනය. මේ වචන වල අදහස් ටික නැත්තම් මේව මොකක්ද කියන එක ඔයාලා වෙන වෙනම අවබෝධය තියාගන්න. හරි. ඊට අපෙන් අහනවා ඩෙන්ගු රෝගය සඳහා ව්‍යාධි ජනකයා වන්නේ ඩෙන්ගු කියන්නේ පුතේ ලංකාවට ගොඩක් බලපාන මදුරුවා තමයි රෝග වාහකයා. එයා තමයි තැන් තැනට රෝගේ අරන් යන්නේ. ඒ වගේම රෝගය නිර්මාණය කරන නැත්නම් රෝග කාරකය වෙන්නේ නැත්නම් ව්‍යාධි ජනකය වෙන්නේ කවුද? වෛරස් එකක්. ඒ නිසා ඩෙන්ගු රෝගය මාරාන්තිකයි කියලා කියනවානේ. ඩෙන්ගු මාරාන්තිකයි කියනවා. ඒ කියන්නේ වෛරස් රෝග නිසා අපිට වෙන හානිය වැඩි ඒ වගේම මේවට ප්‍රතිකාර නැහැ 100%ක් ඒ නිසා අපි කියනවා ඩෙන්ගු රෝගය මාරාන්තික රෝගයක්. ඔව් ඩෙන්ගු වල තියෙනවා අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි ඩෙන්ගු මූලික අවස්ථාව. අනිත් අවස්ථාව තමයි ඩෙන්ගු රක්තපාත අවස්ථාව කියලා. ඩෙන්ගු රක්තපාත අවස්ථාවට ලක් වෙච්ච රෝගියෙක්ගේ ශරීරය හරහා රුධිරය වගේ දේවල් ගලන්න පුළුවන්. ඒ වගේ රෝගී තත්ත්ව ඇති වෙනවා. නිසා මේ පරිසරය වගේ දේවල් පිරිසිදු තබා ගත්තොත් ඩෙන්ගු රෝගය ගොඩක් වෙලාවට ඇති වෙන්නේ නැහැ නේ. පිරිසිදු ජලයේ තමයි ගොඩක් වෙලාවට මෙයා ඩෙන්ගු මදුරුවා විතර දවන්නේ. නිසා ඩෙන්ගු මදුරුවා නිසා තමයි ඩෙන්ගු රෝගය නොමිලේ ප්‍රවාහනය කරන ඔයා ප්‍රවාහන මාධ්‍ය රෝග වාහකයා. රෝග කාරකය තමයි වෛරස්. හරි. එහෙනම් අපි පැහැදිලි කරගත්තේ මේ ප්‍රශ්න පත්‍රයේ තියෙන ප්‍රශ්න වලින් පළවෙනි ප්‍රශ්න 6 තියෙන්නේ පළවෙනි පාඩමට අදාළව ඊළඟ ප්‍රශ්න ටික තියෙන්නේ දෙවෙනි පාඩම අපේ දෙවෙනි පාඩම තාම පටන් ගත්තේ නැහැ. ඇස හා කන ගැන තමයි දෙවෙනි පාඩම ඉගෙන ගන්න තියෙන්නේ. ඒ නිසා අපි ඒ ටික ඉතුරු කරලා අපි බලමු මේකේ දෙවෙනි කොටස B කොටස රචනා.
හරි. මේකේ තියෙන පුතේ පළවෙනි ප්‍රශ්නය ප්‍රධාන සුද්ධජීවී කාණ්ඩ පහ ලියන්න. ප්‍රධාන සුද්ධජීවී කාණ්ඩ පහ ලියන්න කිව්වොත් ඔයාලා කවුද ලියන්නේ? ඔව්. ප්‍රධාන සුද්ධජීවී කාණ්ඩ පහක් ඉන්නවා ලෝකේ. හැබැයි අපි කතා කරන්නේ 4 දෙනයි කියලා තමයි ගොඩක් තැන්වල සඳහන් වෙන්නේ. නමුත් පස්වෙනි කාණ්ඩයක් විදිහට අපිට වෛරස් ගන්න පුළුවන් නේ. ඔව් ඇල්ගී ඊළඟට දිලීර ඊළඟට බැක්ටීරියා ඊළඟට ප්‍රොටෝසෝවා. වෛරස් අපි සාමාන්‍යයෙන් ඔයාලගෙන් ප්‍රශ්නවලදී ගොඩක් අයට අහන්නේ ප්‍රධාන සුද්ධජීවී කාණ්ඩ 4 නම් කරන්න කියලා. ඇයි මේ 4ක් නම් කරන්න කියන්නේ? ඔය වෛරස් පොඩ්ඩක් එයා අමුතු කෙනෙක්. එයාට ජීවි සහ අජීවි කියන ලක්ෂණ දෙකම පෙන්වනවා. ඒ නිසා විද්‍යාඥයෝ මේ වෛරස් කියන කාණ්ඩය කෙලින්ම සුද්ධජීවියෙක් විදිහට නම් කරන්නේ නැහැ. ඒ නිසා ගොඩක් ප්‍රශ්නවල ඇවිල්ලා තියෙන්නේ ප්‍රධාන සුද්ධජීවී කාණ්ඩ 4 නම් කරන්න කියලා. දැන් මේ ප්‍රශ්නේ තියෙනවා 5ක් ගැන අහලා තියෙනවා. 5ක් ගැන අහද්දී ඔයාලා වෛරස් ගැන සඳහන් කරන්න. 4ක් අහලා තිබුණොත් වෛරස් ගැන කියන්න යන්න එපා. ඇල්ගී, දිලීර, බැක්ටීරියා සහ ප්‍රොටෝසෝවා ගැන කියන්න. පස්වෙනි කාණ්ඩය ගැන අහුවොත් විතරක් කියන්න වෛරස් ගැන. හරි. එහෙනම් කාණ්ඩ 5යි කියලා අපිට කියන්න පුළුවන් මෙතෙන්දී වෛරස්, බැක්ටීරියා, දිලීර, ඇල්ගී, ප්‍රොටෝසෝවා. හරි. ඊළඟට පිළිතුරු වල තියෙන ගොඩක් හොඳයි පුතේ. බැක්ටීරියා සහ දිලීර වල ලක්ෂණ දෙකක් ලියන්නලු. බැක්ටීරියා සහ දිලීර මේගොල්ලන්ගේ දකින්න ලැබෙන ලක්ෂණ මොනවද කියලා අපෙන් අහනවා. බැක්ටීරියා මොන වගේ ලක්ෂණ දකින්න පුළුවන් වෙන්නේ? බැක්ටීරියා ඒකසෛලිකද බහුසෛලිකද? ඒ කියන්නේ තනි සෛලයකින් හැදිලා නම් අපි කියන ඒකසෛලික සුද්ධජීවියෙක් කියලා. බැක්ටීරියා කියලා කියන්නේ අපි කිව්වා මයික්‍රෝමීටර් පරිමාණයේ විශාලත්වයක් තියෙනවා. නම් මේගොල්ලන්ගේ ලක්ෂණ විදිහට අපිට ගන්න පුළුවන් ඒකසෛලිකයි, අන්වීක්ෂීයයි. පියවැසින් දකින්න බෑ. මේව දකින්න වෙන්නේ ආලෝක අන්වීක්ෂයෙන් බලන්න පුළුවන්. ආලෝක අන්වීක්ෂයෙන් බලන්න පුළුවන්. එතකොට ඒ වගේම මෙයාගේ තියෙන ලක්ෂණ විදිහට ගන්න පුළුවන් දේහය විවිධ හැඩ තියෙනවා. තලසාකාර කියන්නේ දිගටි හැඩ තියෙනවා. විවිධාකාර හැඩ තියෙනවා. අපි අර පාඩමේ මුලදී වීඩියෝ මගින් දැක්කනේ පැහැදිලි කරගත්ත විවිධ හැඩ තියෙන බැක්ටීරියා ජීවත් වෙනවා පරිසරයේ. ඒකට විදිහට අපිට ලක්ෂණ කතා කරන්න පුළුවන්. මේගොල්ලන්ගේ ව්‍යාප්තිය ගත්තම හැම පරිසරයකම ඉන්නවනේ. ආන්තික පරිසරවල ජීවි දේහ මතු පිට, ජීවි දේහ තුල සතුන්ගේනේ ශාක මේ ඒ වගේම පරිසරයේ තියෙන ජලයේ, ඒ වගේම වායු ගෝලයේ, ඒ වගේම ආන්තික පරිසරවලනේ හිමවල ඔය හැමතැනකම ජීවත් වෙන්න පුළුවන්. නැත්නම් ලක්ෂණ විදිහට ලියන්න පුළුවන් ඒකසෛලිකයි, අන්වීක්ෂීයයි, විවිධ හැඩ තියෙනවා. ඒවා ලක්ෂණ විදිහට ගන්න පුළුවන්. හරි. පසේ ශාක තුල ඒ වගේ ගොඩක් තැන්වල ජීවත් වෙනවා. ඊළඟට දිලීර වල ලක්ෂණ අහනවා. දිලීර කියන්නේ අපි ආහාරයට ගන්න හතු. ආයවත් අයිතෙන් දිලීර වලටනේ. අපිට සාමාන්‍යයෙන් ওই බිම්මල් වගේ දේවල් ඇහැට පේනවා. ඇයි ඒවා ඇහැට පේන්නේ? ආයගොල්ලෝ බහුසෛලිකයි. හැබැයි ඊස්ට් වගේ දේවල් ඇහැට පේන්නේ නැහැ. ඊස්ට් ඇහැට පේන්නේ නැහැ. ඊස්ට් කියන්නේ දිලීරයක්. නමුත් එයා ඇහැට පේන්නේ නැහැ. ඇසට පේන්නේ නැහැ. ඒ නිසා අපි කියනවා මේගොල්ලන්ගේ ඒකසෛලික අය වගේම බහුසෛලික අයත් ඉන්නවා. තනි සෛලයකින් හැදිච්ච අය වගේම සෛල ගොඩකින් හැදිච්ච අයත් ඉන්නවා. එහෙනම් අපි කියනවා ඒකසෛලික සහ බහුසෛලික යන ආකාර දෙකම ඇත. පාම් මත වැඩෙන පුස්නේ. මියුකර් කියලා අපි කියනවා. මියුකර් කියන සුද්ධජීවිකාන් මේ සුද්ධජීවියා පාම් මත වැඩෙන පුස් කියලා හඳුන්වන්නේ මියුකර් කියන දිලීර කාණ්ඩය. එයා දිලීරයක්. ඒ වගේම ඊස්ට් කියන්නේ ඔය අපි මොහොම් විදියට යොදාගන්න නැත්නම් මේ පැසීමේ ක්‍රියාවලට යොදාගන්නනේ. ඒ වගේම බේකරි නිෂ්පාදන වලට යොදාගන්න ඊස්ට් අයත් දිලීරයක්. ඒගොල්ලෝ ඒකසෛලිකයි. නමුත් ඔය බිම්මල් වගේ දේවල් ඒවා බහුසෛලිකයි නිසා ඇසට පේනවා. ඇසට පේනවා. එතකොට මේගොල්ලෝ ගොඩක් කලාට ජීවත් වෙන්නේ කොහෙද? තෙතමනීය සහිත උපස්තරවලනේ. තෙතමනීය සහිත උපස්තර මත තමයි ජීවත් වෙන්නේ. නිසා අපිට ලක්ෂණ විදිහට ගන්න පුළුවන්. ඔව් එකක් තමයි ඒකසෛලික සහ බහුසෛලික යන ආකාර දෙකම ඇත. අනිත් එක තමයි තෙතමනීය සහිත උපස්තර මත ජීවත් වේ. හරි. ඊළඟට අපිට කියනවා සුද්ධජීවීන් ජීවත් වන පරිසර තුනක් ලියන්න. අපි එනම් ගොඩක් පරිසර ගැන ඉගෙන ගත්තනේ. කොහෙද මේගොල්ලෝ ජීවත් වෙන්නේ? ඔව් පරිසරයේ ඉන්න හැම තැනකම වගේ ජීවත් වෙනවා.
එකක් තමයි අපේ පොළවේ ජීවත් වෙනවා භූමිය. පස්සනේ ළඟට වායු ගෝලය. පස්ස ඔබේ පස්ස වායු ගෝලය ළඟට ජලයේ ළඟට ජීවින්ගේ දේහ තුල ජීවින්ගේ දේහ මත ඒ වගේම ආන්තික පරිසරවල ඊළඟට හිමනේ උණුදී උල්පත් ඔය වගේ පරිසර දත්ත ඕන තරම් අපිට ගිනි කඳු වල සාමාන්‍යයෙන් මේගොල්ලෝ ජීවත් වෙන්නේ ගිනි කඳු ආශ්‍රිතව ජීවත් වෙන්න පුළුවන්. නමුත් අර ගිනි කඳු තුල තියෙන අධික උෂ්ණත්වයත් එක්ක මේගොල්ලන්ට ජීවත් වෙන්න හැකියාවක් නැහැ. හැබැයි උණුදී උල්පත්වල වගේ ජීවත් වෙන්න පුළුවන්. උණුදී උල්පත් කියන්නේ අධික උෂ්ණත්වයක් නැහැ, ටිකක් සාමාන්‍ය උෂ්ණත්වයක් තියෙන. ඊට ආන්තික පරිසර ලවණ පරිසරවල ඒවයි ජීවත් වෙන්න පුළුවන්. ලවණ වගුරු වගේ දේවල් ලෝකෙතේ. ඒ වගේ ජීවත් වෙනවා මේ අය. එහෙනම් මේ සාමාන්‍ය ජීවීන්ට ජීවත් වෙන්න බැරි ආන්තික තත්ත්ව තියෙන පරිසරවල මේගොල්ලෝ ජීවත් වෙනවා. හරි. ඊළඟට අපිට කියනවා ශුද්‍ර ජීවීන්ගේ හිතකර බලපෑම් තුනක් ලියන්නලු. හිතකර බලපෑම් කියන්නේ මේගොල්ලන්ගේ අපිට ලැබෙන වාසි ප්‍රයෝජන ඒව ගැන සඳහන් කරන්නලු. ආයෙත් ශුද්‍ර ජීවීන්ගේ අපි ගොඩක් ඒවා ගැන කතා කරානේ. ශුද්‍ර ජීවීන් නිසා අපිට තියෙන වාසි ගැන අපි ගොඩක් දේවල් ගැන කතා කරා. එකක් තමයි කර්මාන්ත සඳහා අවශ්‍ය වෙනෝනේ උදව් වෙනවා. කර්මාන්ත මොනවද? යෝගට් කර්මාන්තය, බේකරි කර්මාන්තය, ඊළඟට ඔය කොහු වගේ කොහොබත් නැත්තම් ඒ ආශ්‍රිත කර්මාන්ත, ඒ වගේම ජීව වායු නිෂ්පාදනය සඳහා අවශ්‍ය වෙන උදව් වෙනවා. ඊළඟට කිරි ආහාර නිෂ්පාදනය සඳහා උදව් වෙනවා. ඊළඟට වෛද්‍ය ශාස්ත්‍රයේ ප්‍රතිජීවක හදන්න, ප්‍රතිශක්තිකරණ එන්නත් හදන්න ඒවට උදව් වෙනවා. ඔය වගේ අපිට ඕන තරම් ලියන්න පුළුවන්. මේගොල්ලන්ගේ වාසි ඕන තරම් ලියන්න පුළුවන්. නැත්නම් හිතකර බලපෑම් ඕනෑ තරම් ලිවිය හැකිය. ළඟට අපෙන් අහනවා අහිතකර බලපෑම්. ප්‍රතිජීවක වගේ දේවල් නිෂ්පාදනයටත් මේගොල්ලෝ උදව් වෙනවනේ. පෙනිසිලින්, ඇමොක්සලින් වගේ ප්‍රතිජීවක වර්ග. ඊළඟට අපෙන් අහනවා ශුද්‍ර ජීවීන්ගේ අහිතකර බලපෑම් තුනක් ලියන්න කියලා. හොඳ වැඩ වගේ මේගොල්ලන්ගේ නරක වැඩත් අපෙන් අහනවා. එතකොට මේගොල්ලන්ගේ නරක වැඩ තමයි රෝග හදනවානේ. කාටද හදන්නේ? මිනිසාට රෝග නිර්මාණය කරනවා. සතුන්ට රෝග හදනවා. ළඟට ලෙඩ රෝගනේ පුතේ. එතකොට අපිට කියන්න පුළුවන් ලෙඩ රෝග කියන්න පුළුවන් මේ විදිහට. මිනිසාට රෝග හදනවා. සතුන්ට හදනවා. ශාක වලට හදනවා. අනිත් එක තමයි ආර්ථික වශයෙන් වැදගත් නේ භෞතික පරිසර නැත්නම් අපේ ඇඳුම් වලටනේ කළුපුස් වගේ දේවල් ඇඳුම් මත කළුපුස් වර්ධනය අජීවී පෘෂ්ඨ මත වර්ධනය වෙනවා. ඒ නිසා අපිට ආර්ථික වශයෙන් පාඩු සිද්ධ කරනවා. ලෙඩ රෝග හදනවා. ලෙඩ රෝග කියද්දි පුතේ ඔයාලා ප්‍රශ්නයකට ඇහුවොත් මේගොල්ලන්ගේ අහිතකර බලපෑම් කියන එක ඔයාලට කියන්න පුළුවන් ලෙඩ රෝග කියන එක කාණ්ඩ තුනක් යටතේ. කොහොමද කියන්න පුළුවන්? මිනිසාට රෝග නිර්මාණය කිරීම, ඊළඟට සතුන්ට රෝග නිර්මාණය කිරීම, ඊළඟට ශාක වලට වැළඳෙන රෝග අවස්ථා තුනයි. මිනිසාට හදනවා ඩෙන්ගු, මැලේරියා ඔය වගේ විවිධාකාර රෝග හදනවානේ. සතුන්ට හදනවා මොනවද? ජල බීතිකාවනේ. ළඟට ගවයන්ට හදන මුඛහා කුර රෝගය, එළදෙනුන්ට ඇති කරන බුරුළු ප්‍රදාහය, ඒ වගේම තව වැදගත් එකක් තමයි ආහාර නරක කිරීම. ඒගොල්ලන්ට වැදගත් හැබැයි අපිට ඒක අවාසීනේ. ආහාර නරක කරනවා. අපේ ආහාර ටික දවසක් නැත්නම් ටික වෙලාවක් තියෙනකොට ටිකක් අර ආහාරයේ තියෙන ස්වභාවය රසය වෙනස් වෙලා ආයෙමත් ශුද්‍ර ජීවීන් වර්ධනය වෙලා ආහාරය නරක කරනවා. එහෙනම් මේගොල්ලන්ගේ තියෙන අහිතකර බලපෑම. ඊට අමතරව අජීවී පෘෂ්ඨ මත වර්ධනය වෙනවා. ඇඳුම් මත කළුපුස් හදනවා. බිත්ති වල අර පැල්ලම් හදනවා. ඒවා මේගොල්ලන්ගේ අහිතකර බලපෑම. අපිට තියෙන අහිතකර බලපෑම. හරි. එහෙනම් ওই විදිහට අපිට ඕනෑ තරම් හිතකර සහ අහිතකර බලපෑම් ලියන්න පුළුවන් ශුද්‍ර ජීවීන්ගේ. අංගමාර රෝගය, ශාක වලට හදන රෝගය අංගමාර. ළඟට කොළ කොඩ වීම, මිරිස් වගේ ශාකවල කොළ කොඩ වීමේ රෝගයක් එක්කනවා. ඔයාලා දැකලා ඇති ඔය නයි මිරිස් වගේ ශාක වගා කරනවා නම් ගෙදර එහෙම ඔයාලට මේක ගැන අවබෝධයක් ඇති.
කොළ හැකිලෙනවා. කොළ කොඩ වෙනවා කියලා අපි කියනවා. ඊළඟට අංගමා රෝගය ගොඩක් කරලා අර්ථාපල් වගේ ශාක වලට හැදෙනවා. ඒ වගේම ගස්ලව් කොළ වල හැදෙනවා. ගස්ලව් ගහේ පත්‍ර විචිත්‍ර වීමේ රෝගයක්. පත්‍රය නිකන් අර හැඩ හැඩ වගේ ඇති වෙලා පත්‍රය මලානික වෙලා ගිහිල්ලා ශාකයට සූර්යාලෝකය ලැබෙන්නේ නැතුව ගිහිල්ලා ශාකෙ මියන අවස්ථා තියෙනවා. එහෙනම් ශාක වලට හදනවා අංගමාර කොළ කොට වීම, ඊළඟට පත්‍ර විචිත්‍ර රෝගය. ගොඩක් වෙලාට ඔය වගේ රෝගයක් තියෙනවා. දිලීර වගින් ඇති කරන රෝග තියෙනවා. ඒවට ගොඩක් වෙලාට වගාවේදී දිලීර නාශක භාවිතා කරනෝනේ. දිලීර නාශක භාවිතා කළා ඒ වගේ හානි වළක්වන්න කටයුතු කරනවා. හරි. එහෙනම් අපි පැහැදිලි කරගත්තේ පළවෙනි පාඩමට අදාළ ගොඩක් දේවල් අපි පැහැදිලි කරගත්තා. උඩ මේ ප්‍රශ්න පත්‍රය මම ගෲප් එකට ඒවල ඇති. මේකේ ඉතුරු කොටස් තියෙන්නේ දෙවෙනි පාඩමට අදාළව. දෙවෙනි පාඩමේ කොටස් තමයි තියෙන්නේ. දෙවෙනි පාඩමෙන්. ඒතකොට දෙවෙනි පාඩමේ තියෙන්නේ අපිට ඇස හා කන ගැන කතා කරන්න. හරි. ඒ වගේම අපි බැලුවොත් අපිට වෙලාව තියෙන නිසා අපි බලමු මේ පළවෙනි වාර පරීක්ෂණයක් ප්‍රශ්න පත්‍රයක් බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් ලබා දුන් 2018 වර්ෂයේ ඔයාලට හිතන ස්ක්‍රීන් එක පේනවා ඇති හැමෝටම. ඒකට මේ ප්‍රශ්න පත්‍රය මම හිතන්නේ මම ගෲප් එකට එවුවා. එක ප්‍රශ්න පත්‍රයක් මේක හෝ සබරගමු පළාත් ප්‍රශ්න පත්‍රය. ඒකට මේ ප්‍රශ්න පත්‍රයේත් මම මේ පළවෙනි පාඩමට අදාළ බහුවර්ණ ප්‍රශ්න දෙක තෝරගන්නවා දැන්. පළවෙනි එකේ තියෙනවා නයිට්‍රජන් තිර කිරීමට දායක වන පසෙහි සාදීන වෙසෙන බැක්ටීරියාවක්. කවුද පුතේ? බලන්න උත්තරේ ගන්න. නයිට්‍රජන් තිර කිරීමට දායක වන පසෙහි සාදීන වෙසෙන බැක්ටීරියාවක් කවුද? ඔව්. මොකද සාදීන වෙසෙන බැක්ටීරියාවක් කවුද? රයිසෝබෝමියම් කියන්නේ පුතේ කවුද රයිසෝබෝමියම් කියන්නේ? ඔව් රයිසෝබෝමියම් කියන්නේ සාදීන වෙසෙන කෙනෙක් නෙවෙන්න ගොඩක් දරුවෝ වරද්දන පිළිතුරක් මේක. නිසා මේක පැහැදිලි කරගන්න අපෙන් අහන්නේ මොකද්ද? පසෙහි සාදීන වෙසෙන බැක්ටීරියාවක්. සාදීනව කියන්නේ පුතේ කාගේවත් බලපෑමක් නැතිව එයා තනියම ජීවත් වෙනවා නම් රයිසෝබෝමියම් කියන උත්තරේ කාට හරි මතක් වුණා නම් එයා සාදීනව නෙවෙයි වෙසෙන්නේ. එයා වෙසෙන්නේ රානිල කුලේ ශාකවල මුල්වල එයාට පෝෂණය සහ වාසස්ථානෙ දෙන ශාකය. කවුරු හරි ඉන්නයි කන්නයි දෙනවා නම් එයා සාදීන නැහැ. ඉන්නයි කන්නයි දෙනවා නම් එයා සාදීන නැහැ. එහෙනම් රයිසෝබෝමියම් සාදීන නැහැ. එහෙනම් කවුද මෙතන උත්තරේට එන්නේ? ඇස්ටොටෝබැක්ටර්. ඇස්ටොටෝබැක්ටර් තමයි පිළිතුරට එන්නේ. නයිට්‍රජන් තිර කිරීමට දායක වන පසේ සාදීන වෙසෙන බැක්ටීරියාවක්. තනියම ජීවත් වෙන කෙනෙක්. ඔව්. එයා ඇස්ටොටෝබැක්ටර්. මේ ප්‍රශ්නය ගොඩක් දරුවෝ වරද්දනවා. මං ගිය අවුරුද්දේ ප්‍රශ්න පත්‍රයට දුන්නට පස්සේ ගොඩක් දරුවෝ පිළිතුරට දීලා තිබුණා රයිසෝබෝමියම් කියන එක. රයිසෝබෝමියම් ඔන්න ගොඩක් අර වරද්දන්න හේතුව තමයි අපි අහලා තියෙන නයිට්‍රජන් තිර කරන්න දායක වන පසේ සාදීන වෙසෙන බැක්ටීරියාවක් කියලා ප්‍රශ්නේ අහනවා. නමුත් අපි අහලා තියෙන ගොඩක් වෙලාවට රයිසෝබෝමියම් කියන නම. රයිසෝබෝමියම් කියන්නේ මූල ගැටිතිවල ජීවත් වෙන බැක්ටීරියාවක්. එයා සාදීන නැහැ. එයා පරාදීනයි. නැත්තම් එයා පරායත්තයි. වෙන කෙනෙක් මත යැපෙනවා. යැපෙන කෙනෙක් නම් සාදීන නැහැ. එයා අයිති වෙන්නේ නැහැ උත්තරේට. උත්තරේට එන්නේ ඇස්ටොටෝබැක්ටර්. එහෙනම් ඒක අනිවාර්යෙන් මතක තියාගන්න. මේක ප්‍රශ්නයකට එන්න පුළුවන් ඔයාලට. කවදා හරි ආවොත් ඔන්න වරද්දන්න එපා. හරියට පිළිතුර සපයන්න. ඊළඟට අපෙන් අහනවා විෂ හරණය කරන ලද දූලක. ඔව් විෂ හරණය කරන ලද දූලක එන්නත් ලෙස භාවිතා වෙන අවස්ථාවක් ගැන අපෙන් අහනවා. ඔව් විෂ හරණය කරන ලද දූලක එන්නතක් ලෙදියට භාවිතා වෙන අවස්ථා මොනවද කියලා අපෙන් අහනවා. පිළිතුර එවන්න බලන්න පුතේ. විෂ හරණය කියලා කියන්නේ විෂ ඉවත් කරනවා. හරණය කියන්නේ ඉවත් කරනවා කියන එක. විෂ හරණය කරන ලද දූලක එන්නත් ලෙස භාවිතා කරන අවස්ථාවක්
මෙතන තියෙන උත්තර සරම්ප, ඉන්ෆ්ලුවෙන්සා, පිටගැස්ම සහ පෝලියෝ. ඔව්. මෙතන එන උත්තරයට එන්නේ පුතේ පිටගැස්ම. පිටගැස්ම එන්නත. පෝලියෝ කියලා කියන්නේ විෂ හරණය කරපු එකක් නෙවෙයි. අඩපණ කරපු සුද්‍රජීවියෙක්. අඩපණ කරන ලද සුද්‍රජීවියෙක් තමයි පෝලියෝ සඳහා යොදාගන්නේ. එහෙනම් පිටගැස්ම සඳහා තමයි පිළිතුර විදිහට එන්නේ පිටගැස්ම. පිටගැස්ම රෝගයට තමයි විෂ හරණය කරපු විෂ ඉවත් කරපු සුද්‍රජීවියෙක් භාවිතා වෙන්නේ. එතකොට පිළිතුරට එන්නේ අංක 3. අංක 3 තමයි පිළිතුර එන්නේ. හරි. ඔයාලට අමතක නම් පාඩමෙන් පස්සේ මේ සාකච්ඡාවෙන් පස්සේ නැවත සටහන බලන්න. පිටගැස්ම සඳහා තමයි අපි විෂ හරණය කරන ලද දූලක නැත්තම් එන්නත් භාවිතා කරන්නේ. හරි. ඊට පස්සේ අපිට කියනවා උණ සන්නිපාතය තුන්වෙනි ප්‍රශ්නය උණ සන්නිපාතය රෝගය ඇති කරන ව්‍යාධි ජනකයා කියලා කියන්නේ ලෙඩේ හදන කෙනා. අපෙන් අහනවා එයාව මිනිස් දේහයට අපේ ශරීරයට ඇතුල් වෙන ක්‍රමයක් ගැන අහනවා. උණ සන්නිපාතය රෝගය ඇති කරන සුද්‍රජීවියා අපේ ශරීරයට ඇතුල් වෙන ආකාරයක් ගැන අහනවා. බලන්න පිළිතුර එවන්න. කොහොමද එයා ඇතුල් වෙන්නේ? උණ සන්නිපාතය හදන ව්‍යාධි ජනකයා ලෙඩේ හදන කෙනා කොහොමද අපේ ශරීරයට ඇතුල් වෙන්නේ කියලා තමයි අහන්නේ. හරි. ඔව්. එතකොට උණ සන්නිපාතය හදන සුද්‍රජීවිය ඇතුල් වෙන්නේ ආහාර ගැනීමේදී. අපි ආහාර ගනිද්දී මුඛය හරහා තමයි ඇතුල් වෙන්නේ. අපි මුඛය හරහා තමයි ආහාර ගැනීමේදී මේ කියන සුද්‍රජීවියා නැත්නම් ව්‍යාධි ජනකයා ශරීරයට ඇතුල් වෙන්නේ. එහෙනම් අපිට පිළිතුරු විදිහට ගන්න වෙන්නේ අංක 1. ශ්වසන මාර්ගය ඔස්සේ එන සුද්‍රජීවීන් තමයි අපි මේ දවස්වල කතා කරන කොරෝනා වගේ වෛරස් නේ. ඒගොල්ලෝ ශ්වසන පද්ධතිය තමයි හානි කරන්නේ. දැන් විවිධ සුද්‍රජීවීන් විවිධ ශරීර කොටස් වලට හානි කරනවා. ආහාර ගැනීමේදී මුඛය හරහා තමයි ඇතුල් වෙන්නේ. මදුරුවන් දෂ්ට කිරීමේ සමහරා ඇති කරන රෝග තමයි මොනවද මැලේරියාව, ඒ වගේම බරවා, ඩෙන්ගු වගේ රෝග. හරි. එහෙනම් මේ තියෙන පළවෙනි ප්‍රශ්න තුන අපිට පිළිතුරු සපයන්න පුළුවන් පළවෙනි පාඩමට අදාළව. ඊතුරු ප්‍රශ්න තියෙන්නේ දෙවෙනි පාඩමට අදාළ ප්‍රශ්න ටිකක් තමයි. දෙවෙනි තුන්වෙනි පාඩම් වලට අදාළ ප්‍රශ්න ටිකක් තමයි ඊළඟට තියෙන්නේ. හරි. අපි මේකේ දෙවෙනි පත්‍රය දිහා බැලුවොත් දෙවෙනි පත්‍රයේ තියෙන ඔන්න අපිට හඳුනා ගන්න තියෙනවා සුද්‍රජීවීන් කීප දෙනෙක්. දැන් ඔයාලට ප්‍රශ්න වලට එන්න පුළුවන් සුද්‍රජීවීන්ගේ ඡායාරූප නැත්තම් මේ පින්තූර ටිකක් දීලා අහන්න පුළුවන් මේගොල්ලෝ කවුද කියලා. එහෙනම් දැන් පිළිතුරු කියන්න බලන්න. දෙවෙනි ප්‍රශ්නේ ABC කියලා කොටස් තුනේ මේ A විදියට දක්වලා තියෙන්නේ කවුද මේ සුද්‍රජීවියා? කවුද පුතේ? ඔයාලා අහලා තියෙන නම. කවුද මේ සුද්‍රජීවියා? ඔව්. මෙයාගේ විශේෂත්වය තමයි මෙයාට තියෙන ව්‍යාජ පාද තියෙනවා. ව්‍යාජ පාද මගින් මෙයාට ආහාර සපය ගන්න කාර්ය කරගන්න පුළුවන් නේ. ඔව්. ඇමීබා. ඇමීබා තමයි මේ ඉන්නේ. නම් පළවෙනි එක්කෙනා තමයි ඇමීබා. දෙවෙනි කෙනා කවුද පුතේ? දෙවෙනි කෙනා කවුද? ඔව් ඒඋග්ලිනා. දෙවෙනියට ඉන්නේ ඒඋග්ලිනා. පිළිතුරු ඒවල් දෙන ගොඩක් හොඳයි. ඉස්සෙල්ලා ඉන්නේ ඇමීබා. B විදියට ඉන්නේ ඒඋග්ලිනා. එහෙනම් C විදියට ඉන්නේ කවුද මේ? ඔව්. C විදියට ඉන්නේ පුතේ. ඔව් කවුද? පැරමීසියම්ද ක්ලැමිඩෝමොනාස්ද? ඔව්. ක්ලැමිඩෝමොනාස්. ක්ලැමිඩෝමොනාස් තමයි පුතේ C පිළිතුරේ ඉන්නේ. ඔයාලා පැහැදිලිව හඳුනා ගන්න පැරමීසියම් නෙමෙයි පුතේ මේ ඉන්නේ ක්ලැමිඩෝමොනාස්. ක්ලැමිඩෝමොනාස් අපිට ඕන ප්‍රොටෝසෝවා කාණ්ඩය අපි අන්තර්ජාලය හරහා අපිට මේ තොරතුරු හොයාගන්න පුළුවන් තවදුරටත් අපිට අවශ්‍ය නම් අපි බලමු ප්‍රොටෝසෝවා කාණ්ඩය ගැන අපිට සර්ච් කරලා බැලුවොත් අපිට බලන්න පුළුවන්.
හරි. එතකොට අපි බලමු පොඩ්ඩක් ඒ ගැන අධ්‍යයනය කළා. හරි. ප්‍රොටෝසෝවා කාණ්ඩයට අයිති වෙන සුද්ධ ජීවීන් අපිට පැහැදිලි කරගන්න පුළුවන්. එතකොට මම මේක ඔයාලට පෙන්වන්නම් පැහැදිලි රූපයකින්. හරි. ඔව් මේ සුද්ධ ජීවියා තමයි ඇමීබා. ඇමීබා ඒගොල්ලන්ගේ ජීවත් වෙන ක්‍රමය වෙනස් ටිකක් අර ව්‍යාජ පාද තියෙන යාට ඒ ව්‍යාජ පාද හරහා යාගේ ආහාර අවශ්‍යතා පෝෂණය ඒ වගේ කාර්ය කරගන්න හැකියාවක් තියෙනවා. මේගොල්ලෝ ප්‍රොටෝසෝවා කාණ්ඩයට අයිති වෙන අය ප්‍රොටෝසෝවලා. ඒ වගේම අපිට මේ කාණ්ඩේ ඉන්න තව සුද්ධ ජීවියෙක් තමයි ඒග්ලිනා කියන කෙනා. ඒග්ලිනා මේ වගේ දකින්න පුළුවන් වෙනවා. එතකොට මෙතන දකින්න පුළුවන් වෙන ඒග්ලිනා කියන සුද්ධ ජීවියා. ඒ වගේම අනිත් කෙනා තමයි අපිට දකින්න පුළුවන් වෙනවා පැරමීසියම් කියන කෙනා. ඔයාලා දැකලා ඇති ප්‍රොටෝසෝවා කාණ්ඩයට අයිති වෙන මෙන්න මේ වගේ සුද්ධ ජීවියෙක් නේ. එතකොට අපිට මේ වගේ කෙනෙක් තමයි පැරමීසියම් කියලා කියන්නේ. අපිට ක්ලැමිඩෝමොනාස් හඳුනා ගන්න පුළුවන්. හරි. ක්ලැමිඩෝමොනාස් කියලා කියන්නේ අපි අර කලින් දැකපු වගේ මෙන්න මේ වගේ සුද්ධ ජීවී ආකාරයක් ඔයාලා දකින්න පුළුවන් වෙනවා. ඔයාලා දැකපු රූප සටහනේ තියෙන මෙන්න මේ වගේ කෙනෙක් නේ. මෙයා තමයි ක්ලැමිඩෝමොනාස්. ක්ලැමිඩෝමොනාස් කියන සුද්ධ ජීවියා මේ වගේ හැඩයක් තමයි දකින්න පුළුවන් වෙන්නේ. ඔව්. එතකොට ඔය විදිහට අපිට පැහැදිලි කරගන්න පුළුවන්. ඔයාලට මෙන්න මේ වගේ ආකාරයක් තමයි ඔයාලට පේනවනේ. ඔයාලගේ කලින් මම ප්‍රශ්නෙත් තිබුණේ මේ වගේ රූපයක්. මෙයා ක්ලැමිඩෝමොනාස්. එතකොට මේ රූප ටික ඔයාලා වෙන වෙනම පැහැදිලි කරගන්න මම ඉවන්නම් ඔයාලා ගෲප් එකකටත් මේ අයගේ පින්තූර වෙන වෙනම. එතකොට ඔයාලට ප්‍රශ්නවලදී ගොඩක් වෙලාවට මේගොල්ලෝ ගැන අහනවා. එතකොට ඒ ගැන ඔයාලා අවබෝධයෙන් ඉන්න මේ සුද්ධ ජීවීන් ටික පැහැදිලිව වෙන වෙනම හඳුනා ගන්න. හරි. එහෙනම් අපි නැවතත් යමු අපේ ප්‍රශ්නයට. අපි කතා කරේ සුද්ධ ජීවී කාණ්ඩ ගැන. එතකොට මෙතන ඉන්න තුන් දෙනා ඇමීබා, ඒග්ලිනා සහ ක්ලැමිඩෝමොනාස් කියන තුන් දෙනා තමයි ඉන්නේ. ඊළඟට අපෙන් අහනවා දෙවෙනි කොටස විදියට සුද්ධ ජීවීන් උපයෝගී කරගෙන සිදු කරන නිෂ්පාදන දෙකක්. ඔය අපේ දරුවෙක් කියලා දුන්නා උත්තර පිළිතුරු දුන්නා ගොඩක් හොඳයි. එකක් තමයි කිරියාහාර නිෂ්පාදනය, ඒ වගේම ලෝහ නිස්සාරණය, ඊළඟට විනාකිරි මධ්‍යසාර, ඊළඟට ඒ වගේ අපිට ගොඩක් දේවල් ගැන කතා කරන්න පුළුවන්. ඒ කොහු ලණු වගේදී කොහු ආශ්‍රය නිෂ්පාදන ඒ වගේ දේවල් අපිට පැහැදිලි කරගන්න පුළුවන්. ඔව් ක්ලාස් එක 9ට අවසන් වෙනවා පුතේ. හරි. එහෙනම් අපිට උත්තර ලියන්න පුළුවන් ওই විදිහට මේ කාණ්ඩය යටතේ උණතරම් අපිට සුද්ධ ජීවීන් යටතේ කරන කර්මාන්ත ගැන කියන්න පුළුවන්. ඊළඟට අපෙන් අහනවා තුන්වෙනි කොටස බොහෝ ජීවීන්ට ජීවත් වීමට අපහසුවත් සුද්ධ ජීවීන්ට ජීවත් විය හැකි පරිසර තත්ත්වයක් හඳුන්වන්නේ කුමන නමකින්ද? ඔව්. හරි. ආන්තික පරිසර තත්ත්වයක් නේ. ඔව්. පන්ති අවසන් වෙන පුතේ 9ට. එතකොට තුන්වෙනි කොටසට එන්නේ බොහෝ ජීවීන්ට ජීවත් වීමට අපහසුවත් සුද්ධ ජීවීන්ට ජීවත් වෙන්න පුළුවන් පරිසර තත්ත්වය ආන්තික පරිසර තත්ත්වෝ පිළිතුරු වල තියෙන දරුවෙක් ආන්තික පරිසර තත්ත්ව කියලා අපි කියනවානේ. ආන්තික පරිසරය කියලා කියනවා. හරි. ඊළඟට අපෙන් අහනවා එවැනි පරිසරයක් සඳහා උදාහරණ දෙකක් දෙන්න. ආන්තික පරිසර සඳහා උදාහරණ මොනවද පුතේ? ඔව්. ආන්තික පරිසර සඳහා උදාහරණ. ඔව්. ආන්තික පරිසර සඳහා උදාහරණ කියද්දී පුතේ ඔයාලා පැහැදිලි කරගන්න ඕන වෙනත් ජීවීන්ට ජීවත් වෙන්න බැරි හැබැයි සුද්ධ ජීවීන්ට ජීවත් වෙන්න පුළුවන් තැන් ගැන තමයි අහන්නේ. පස ජලය වගේ උත්තර අපිට ගන්න බෑ පුතේ මෙතෙන්ට නිවැරදි නැහැ. හේතුව පසේ සහ ජලයේ අනිත් ජීවීන්ට ඉන්න පුළුවන්. පසේ ගැඩවිලාට ඉන්න පුළුවන්. තව අයට ඉන්න පුළුවන් නේ. ජලයේ ජීවත් වෙන මාළු ඉන්න විවිධ වර්ග ඉන්නවා. ඒ නිසා පස ජලය අපිට මෙතන නිවැරදි නැහැ. අනිත් ජීවීන්ට ජීවත් වෙන්න බැරි තැන් ගැන තමයි අහන්නේ. ලවණ, උණුදිය උල්පත්, ඊළඟට අධික ශීතලක් තියෙන ඔය හිම කඳු වගේ දේවල් නේ ග්ලැසියර් වල. ඒවයි අනිත් ජීවිත ඉන්න බෑ. ඒවයි මේගොල්ලන්ට ඉන්න පුළුවන්. අනිත් ඒ නිසා අපි කියනවා ඒ සඳහා පරිසර සඳහා උදාහරණ ඇහුවොත් ප්‍රශ්නෙක
ලවණ වගුරු ඒ වගේම උණුදිය උල්පත් අධික සීතලක් තියෙන ග්ලැසියර් නේ හිම කඳු වගේ දේවල් වල ජීවත් වීමේ හැකියාව තියෙන මේගොල්ලන්ට නේ ජීවත් වීමේ අවස්ථාව හැකියාව තියෙන මේගොල්ලන්ට හරි එහෙනම් ඔය පිළිතුරට ඔයාලා අනිවාර්යෙන් ආන්තික පරිසර ගැන අහුවොත් උදාහරණ විදිහට දෙන්න ඕන උණුදිය උල්පත් හිම කඳු නැත්නම් ග්ලැසියර් ලවණ වගුරු වගේ උත්තර දුන්නොත් ඔයාලා වඩාත් නිවැරදිව ලකුණු ලැබෙයි හරි ඊළඟට ඔබතේ අපෙන් අහනවා ප්‍රතිජීවක නැත්නම් ඇන්ටිබයොටික් ගැන අහනවා ප්‍රතිජීවක යනු මොනවාද ප්‍රතිජීවක කියන්නේ මොනවද කියලා අපෙන් අහනවා ප්‍රතිජීවකයක් කියන්නේ මොකද්ද පුතේ ඔව් ඔයාලා පැහැදිලි උත්තරයක් දෙන්න ප්‍රතිජීවක ගැන අහුවොත් එක් ජීවියෙක්ගේ නැත්නම් එක් ශුද්‍ර ජීවියෙක්ගේ දේහය තුල එක් ශුද්‍ර ජීවියෙක්ගේ දේහය තුල නිපදවි වෙනත් ශුද්‍ර ජීවියෙක් විනාශ කරන්න වෙනත් ශුද්‍ර ජීවියෙක් විනාශ කරන්න හැකියාවක් තියෙන රසායනික ද්‍රව්‍ය වලට අපි කියනවා ප්‍රතිජීවක කියලා. නැත්නම් එක් ශුද්‍ර ජීවියෙක්ගේ දේහය තුල නිපදවි වෙනත් ශුද්‍ර ජීවියෙක් විනාශ කිරීමට හෝ අඩපණ කිරීමට හැකියාවක් ඇති රසායනික ද්‍රව්‍ය ප්‍රතිජීවක ලෙස හැඳින්වේ. එක් ශුද්‍ර ජීවියෙක්ගේ දේහය තුල නිපද වෙලා තවත් ශුද්‍ර ජීවියෙක් අඩපණ කරන්න හරි විනාශ කරන්න හරි දායක වෙන හැකියාව තියෙන රසායනික ද්‍රව්‍යයකට අපි කියනවා ප්‍රතිජීවකයක්. අපි කියනවා ඇන්ටිබයොටික්. ඇන්ටිබයොටික් කියලා කියනවා. ප්‍රතිජීවක වශයෙන් හඳුන්වනවා. හරි. එතකොට ඔය විදිහට අපිට පැහැදිලි කරගන්න පුළුවන් ප්‍රතිජීවක ඖෂධ ගැන. ඊළඟ ප්‍රශ්නේ අපෙන් අහනවා දිලීර විනාශ කිරීම සඳහා භාවිතා කරන ප්‍රතිජීවකයක් නම් කරන්න කියලා. දිලීර විනාශ කරන අපි භාවිතා කරන ප්‍රතිජීවකයක් මොකක්ද? අපි සාමාන්‍යයෙන් අහලා තියෙන ඇමොක්සිලින්, පෙනිසිලින්, ටෙට්‍රාසයික්ලින් කියලා තියෙනවානේ විවිධාකාර. ඊට පස්සේ එරිත්‍රොමයිසින් කියලා තියෙනවා. ඒව පුතේ ගොඩක් වෙලාවට බැක්ටීරියා විනාශ කරන්න. පෙනිසිලින් වගේ ඒවා, ඇමොක්සිලින් වගේ දේවල්, ටෙට්‍රාමයිසින්, ඒ වගේම එරිත්‍රොමයිසින්, ටෙට්‍රාසයික්ලින් කියන එක මේවා භාවිතා වෙන්නේ බැක්ටීරියා විනාශ කරන්න. හැබැයි ග්‍රිසියෝපුල්වින් කියන එකක් තියෙනවා. ග්‍රිසියෝපුල්වින්. අහලා ඇති ග්‍රිසියෝපුල්වින් කියන එක ඒ ප්‍රතිජීවකය දිලීර විනාශ කරන්න තමයි දිලීර නාශනය කරන්න යොදා ගන්න. එහෙනම් පිළිතුරට එන්න ඕන ග්‍රිසියෝපුල්වින් කියන එක. ග්‍රිසියෝපුල්වින් කියන ප්‍රතිජීවකය තමයි දිලීර නාශකයක් විදිහට භාවිතා වෙන්නේ. එහෙනම් නිවැරදි පිළිතුර එන්න ඕන ග්‍රිසියෝපුල්වින්. නම් බැක්ටීරියා සහ දිලීර කියන දෙකම විනාශ කරන්න තමයි ප්‍රතිජීවක ඖෂධ භාවිතා කරන්නේ. එන අදාළ රෝගය අනුව අපි බැක්ටීරියාවකින් පීඩා වෙන රෝගයක් නම් ඇමොක්සිලින්, ටෙට්‍රාසයික්ලින්, එරිත්‍රොමයිසින්, පෙනිසිලින් වගේ ඖෂධ භාවිතා කරන්න පුළුවන්. හැබැයි අපිට තියෙන දිලීර ප්‍රශ්නයක් නම් අපි අර වගේ දේවල් භාවිතා කරොත් මොකද වෙන්නේ? අපිට ඉන්න සහජීවී බැක්ටීරියා ටිකත් විනාශ වෙලා යන්න පුළුවන්. අපිට ඉන්න හිතකර බැක්ටීරියාත් විනාශ වෙලා යන්න පුළුවන්. ඒ නිසා අපි මේ වගේ දේවල් වලට භාවිතා කරන්නේ ග්‍රිසියෝපුල්වින් වගේ දේවල් අපි භාවිතා කරන දිලීර නාශක විදියට. හරි. එහෙනම් ওই විදිහට අපිට පැහැදිලි කරගන්න පුළුවන්. අපි දැන් කතා කරේ පළවෙනි පාඩමට අදාළ ප්‍රශ්න ටිකක් අපි සාකච්ඡා කරා. එතකොට මේ හැම පාඩමකට අදාළම පාඩම අවසානයේ අපි ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරලා පාඩම ඇතුලේ තියෙන ගැටලු ටික නැවත පැහැදිලි කරගන්නවා. එතකොට පළවෙනි පාඩම ඇතුලේත් අපි ওই තියෙන ගැටලු ටික තමයි සාකච්ඡා කරේ. එතකොට අපිට දෙවෙනි පාඩමට යන්න පුළුවන් ඊළඟ දවසේ ගැටලුවක් නැතුව. නිසා ඔයාලා තවදුරටත් බලන්න. ඔයාලට අමතක වෙච්ච හරි වැරදුණු තැන් හරි නැවත අධ්‍යයනය කරලා බලන්න. එතකොට ඔයාලට මේ පාඩම හරියට අවබෝධ වෙයි. මම හිතනවා ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කියලා. පැහැදිලි වුණාද නැද්ද කියන එකත් එවන්න. එහෙනම් පුතේ අපි අදට අවසන් කරනවා. අපි ඊළඟ දවසෙත් මේ වෙලාවට සම්බන්ධ වෙලා දෙවෙනි පාඩමෙන් හමු වෙමු. ඇස හා කන කියන පාඩම. දෙවෙනි පාඩම තමයි අපිට ආරම්භ කරන්න තියෙන්නේ. එහෙනම් සියලු දෙනාටම ආයුබෝවන් සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන් සර්. ආයුබෝවන් පුතේ. ආයුබෝවන්. ආයුබෝවන් සියලු දෙනාටම.